අදහැමි ජීවිතයෙන් ලැබෙන ලාභයට වඩා දැහැමි ජීවිතයෙන් ලැබෙන අලාභය ශ්‍රේෂ්ඨ බවයි සම්බුද්ධ දේශනාව. සදහැවතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන සජීවී සූත්‍ර ධර්ම දේශනාවත් දැහැමිව ඔබගේ දිවි මඟ සකසාගෙන දෙලොව ජය ගන්නට ඔබට මහෝපකාරී වේවා. එසේනම් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ ආරූප වාහිනියේ මේ පැයට නියමිත සජීවී සූත්‍ර ධර්ම දේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ ආරූප වාහිනී මැදිරියට වැඩම කළ නිව්යෝර්ක්හි මනස අධ්‍යනාංශයේ අධ්‍යක්ෂ නාවල වික්‍රමසිංහාරාමාධිකාරී ආචාර්ය පූජ්‍යපාද ඇත්කඳවක සද්ධාජීව ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී නමස්කාර පූර්වක පිළිගනිමු. සාදු සාදු සාදු. සදහැවතුනි, ලොව ඇති දානයන් අතරින් උතුම්ම දානය වන ධර්ම දානමය පින්කම සඳහා අද දවසේදී සදැහැති දායකත්වයේ ලබා දෙනවා කැලණිය වරාගොඩ පාරේ වීරසිංහ පෙදෙස පදිංචි සචිත්‍රි රූපසිංහ මහත්මිය ඇතුළු පවුලේ සදැහැති පිරිස. එසේනම් මේ ආරාධනය ධර්මදේශනාවේ දායකත්වයේ ලබාගත් පිරිසට ලෞතර අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේට මල් පූජා කිරීමටත් ගෞරවනීය දේශකයන්න් වහන්සේට දැහැත් පිළිගැන්වීමටත් ඒ අතර වාරයේදී හේවිසි කලා ශිල්පීන් විසින් ශබ්ද පූජාව පවත්වනවා ඇති. සාදු සාදු. අද ධර්මදේශනාවේ මාතෘකාව අංගුත්තර නිකායේ චතුත්තක නිපාතේන ව්‍යග්ගපජ්ජ සූත්‍රයයි. එසේනම් සදහැවතුනි, ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා අපි සැවොම සාදුනාදදී තෙවරක් নমස්කාර පාඨය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා
සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 චත්තාරෝ මේ භික්ඛවේ ගහපති ධම්මා දිට්ඨ ධම්ම හිතාය සංවත්තති ඛතමේ චත්තාරෝ උත්ථාන සම්පදාරක්ඛ සම්පදා කල්යාණ මිත්තතා සමජීවිකතාති සාදු 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 ශ්‍රද්ධාකාමී කාරුණික පින්වත්නි පින්වත් හැමදෙනාම ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව බුදුරජාණන් වහන්සේගේ ධර්මයට මොහොතක් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන මොහොත අද සූත්‍ර ධර්ම දේශනාවේදී මාතෘකාව හැටියට අපි ඉදිරිපත් කරගත්තේ අංගුත්තර නිකායේන ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාවයි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ සූත්‍ර පිටකයට අයත් 18000ක් වන සූත්‍ර දේශනා අතර ව්‍යග්ගපජ්ජ සූත්‍රය සුවිශේෂ සූත්‍රයක් හැටියට අපි තේරුම් ගන්නට ඕන. අපි දන්නවා බොහෝ සූත්‍ර දේශනාවල් කේන්ද්‍රගත කරගන්නේ බොහෝ විට භික්ෂුන් වහන්සේලා එමත් නැත්නම් සසර කලකිරිච්ච පිරිස් වැනි අවස්ථාවල්. එහෙත් මේ සූත්‍ර දේශනාවේ විශේෂත්වයක් තියෙනවා. මේ සූත්‍ර දේශනාව කේන්ද්‍ර කරගන්නේ තරුණ ගිහි ජීවිතයක් ගත කරන පුජ්‍යලයෙක්. ජානුස්සෝනි නමින් හඳුන්වන මෙම තරුණ පුජ්‍යලයා බුදුරජාණන් වහන්සේ ළඟට අවුදින් බුදුරජාණන් වහන්සේට ප්‍රශ්නයක් යොමු කරනවා. ඒ ප්‍රශ්නේ තමයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම තාම නිර්වාණ අවබෝධය සඳහා ගමන් කරන පිළිවෙත් මාර්ගයේ යොමු වෙලා සිටින කෙනෙක් නෙවෙයි. මම ගිහි ජීවිතයක් ගත කරන කාමභෝගී පුජ්‍යලෙක්. මම විශාල සුවිසල් මන්දිරවල ජීවත් වෙන්නේ. ඒ වගේම කසීසලු වැනි මහා වටිනා වස්ත්‍ර ආභරණ ආදිය මම පළඳිනවා. මේ ගත කරන ජීවිතය තුළදී මම කැමති යම්කිසි දහම් පදයක් ශ්‍රවණය කරලා ඔබ වහන්සේගෙන් මගේ ජීවිතේ සාක්ෂාත් කරගන්න එහෙමත් නැත්නම් සාර්ථකත්වයට පත් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිච්ච මේ ජානුස්සෝනි කියන තරුණයා ඉල්ලීමක් කළා. අන්නේ ඉල්ලීම පරිදි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව සිද්ධ කළේ. ඒ නිසා එක පැත්තකින් බැලුවාම කාමභෝගී ගිහි ජීවිතයක සුව පහසු ආරක්ෂා කරගනිමින් වඩා සාර්ථක පුජ්‍යලයක් බවට පත්වන ක්‍රමවේදයක් මේ සූත්‍ර දේශනාව තුළ විග්‍රහ කරනවා. අනිත් කාරණාව තමයි මිනිසුන් අද බොහෝ විට පරමාර්ථයක් කරගෙන ඉන්නවා පරමාර්ථයක් නොවිය යුතු දෙයක්. ඒ ජීවිතේ පරමාර්ථයක් කරගෙන ඉන්නේ මිල මුදල් භවභෝග සම්පත් සම්පාදනය කර ගැනීම. මිල මුදල් භවභෝග සම්පත් කියන දේවල් මාධ්‍යයක් පමණයි. අපිට උපයෝගී කරගන්න තියෙන දෙයක් පමණයි. ඒ ජීවිතේ පරමාර්ථය නොවිය යුතුයි. එහෙත් බොහෝ විට බැලුවත දැකු තැන්වල අපිට දකින්න ලැබෙන ඒ වගේ ස්වරූපයක්. ඒ නිසා නිවැරදි ක්‍රමයට මේක සකස් කරගන්නේ කොහොමද කියන එකත් මේ සූත්‍ර දේශනාව තුළදී සාකච්ඡාවට භාජනය වෙනවා. තව පැත්තකින් ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්ගේ ජීවිතය සම්බන්ධයෙන් ගොඩනගාගත යුතු ගුණධර්ම මොනවද කියන කාරණාව පිළිබඳවත් මේ සූත්‍ර දේශනාවේ සාකච්ඡා වෙනවා. එහෙත් අවසානයේට මේ සූත්‍ර දේශනාවේ කෙලවර දක්වා ගියයින් පස්සේ එතනින් අපිට ඍජු වශයෙන්ම දක්වනවා නිර්වාණගාමී ප්‍රතිපදාව. පින්වත්නි බොහෝ දෙනෙක් හිතනවා නිර්වාණගාමී ප්‍රතිපදාව එකක්
ගිහි ජීවිතයක් ගත කරනකොට ඒ ගත කරන ජීවිතේ තව එකක් කියලා. මෙන්න මේ සූත්‍ර දේශනාවෙන් ඒකටත් විසඳුමක් තියෙනවා. ගිහි ජීවිතයයි නිර්වාණගාමී ප්‍රතිපදාවයි දෙකක් නෙවෙයි එකම තමයි. ඒ නිසා මේ මූලික වශයෙන් සාකච්ඡාවට භාජනය කරන කරුණු අවසාන වශයෙන් සම්පූර්ණත්වයට පත් වෙන නැත්නම් සම්බන්ධීකරණය කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙම නැත්නම් අපි කියනවා මැදුම් පිළිවෙත කියලා. එහෙමත් නැත්නම් තව විදිහකට කියවම් පස්සේ ත්‍රිශික්ෂාව කියනවා. සීලය, සමාධිය, ප්‍රඥාව කියන මෙන්න මේ කාරණා තුන. ඒ අනුව චත්තාරෝ මේ භික්කවේ ගහපති ධම්මා දිට්ඨ ධම්ම හිතාය සංවත්තති. මහණෙනි කරුණු හතරක් පිළිබඳව මම දේශනා කරනවා. දිට්ඨ ධම්ම හිතාය සංවත්තති. මේ ගිහි ජීවිතයේ සාර්ථකත්වයට පත් කර ගැනීම සඳහා ගිහියෙකු වශයෙන් බලාපොරොත්තු වෙන ඉලක්කයක් සපුරා ගැනීම සඳහා උපකාරවත් වෙන. පළවෙනි එක මොකක්ද? උත්ථාන සම්පදා. පළමුවෙන්ම තියෙන්නට ඕන උත්සාහය. පින්වත්නි මේ උත්සාහයෙන් තොර ලබාගත් දෙයක් ලෝකයේ ඇත්තේ නැහැ. අපේ මේ ජීවිතය ගැන බැලුවත් මේ ජීවිතෙත් මහ විශාල කැපකිරීමක ප්‍රතිඵලයක් අපිට දැන් තේරෙන්නේ නැහැ. මනුෂ්‍යාත්ම භාවය ලැබීම කොහොමටත් දුර්ලභයි. ඒ දුර්ලභ වූ මනුෂ්‍යාත්ම භාවයේ මේ ජීවිතය ගැන හිතන්න. ලක්ෂ සංඛ්‍යාත සෛල අතරින් සෛලවල ඇතිවෙන සටනකින් ජයග්‍රහණය කරන සෛලයකට තමයි මේ ජීවිතය ලබන්න භාග්‍ය ලැබුණේ. තරම සටන. එතකොට ඒ සටනෙන් පස්සේ ජයගෙන කොච්චර බාධක ජයගත්තද? මව් කුසක් තුළ මාස 9ක් 10ක් ජීවත් වෙනවා කියලා කියන්නේ එතනත් මහ විශාල සටනක් තියෙනවා. ඒ සටනක් ජයගත්තා. ඒ සටනක් ජයගෙන මව් කුසකින් එළියට ආවන් පස්සේ මේ දක්වා කාල සීමාවට මොනතරම් සටන් අපේ ජීවිතේට තිබුණාද? එහෙමනම් මේ සෑම අවස්ථාවකදීම උත්සාහය නිසා, කැපකිරීම නිසා, අදිෂ්ඨානය නිසා තමයි අපිට මේ ඔක්කොම ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබුණේ. මෙතනදී විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ මේ උත්සාහය සම්පත්තියක් හැටියට දේශනා කරන්නේ ආර්ථිකමය වශයෙන්, භවභෝග සම්පත්මය වශයෙන් සාක්ෂාත් කරගන්න ඕන නිසා. අන්න ඒකට කොහොමද උත්සාහය වැදගත් වෙන්නේ කියලා. දැන් අපි දන්නවා අපේ ජීවිතයේ තියෙන මූලික අවශ්‍යතාවයන් හතරක්. මේ මූලික අවශ්‍යතාවයන් හතර තමයි අපි හැම කෙනෙකුටම ආහාරය අවශ්‍යයි. ඒ වගේම අපි හැම කෙනෙකුටම ඇඳුම් පැළඳුම් වස්ත්‍රාභරණ අවශ්‍යයි. අපි හැම කෙනෙකුටම නිවහනක් අවශ්‍යයි. ලෙඩක් ඇති වුණාම බෙහෙත් තෙත් අවශ්‍යයි. මේ මූලික අවශ්‍යතා හතර සම්පාදනය කරගන්න, සම්පූර්ණත්වයට පත් කරගන්න මාධ්‍යයක් තියෙනවා. ඒ මාධ්‍ය වෙන කිසිවක් නෙවෙයි ආර්ථිකය. වර්තමාන ලෝකයේ ගත්තයින් පස්සේ ආර්ථිකයේ මෙහෙයවීමෙන් තමයි මේ බොහෝ අවශ්‍යතාවල් ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්කම ලැබුණේ. සාම්ප්‍රදායික සමාජ ක්‍රමයේදී ඊට වඩා වෙනස් ක්‍රමයක් තිබුණේ. අපිට මිල මුදල් නොතිබුණාට සහයෝගයේ ශ්‍රම දානයේ උපයෝගී කරගෙන ගොඩක් දේවල් ජීවිතේ කරගන්න පුළුවන්කම තිබුණා. නමුත් දැන් වර්තමානයේ වෙනකොට අපි ඒ තත්ත්වයෙන් ඈත් වෙලා තියෙන ක්‍රමවේදයක් තුළ මිල මුදල් තමයි අපේ මාධ්‍ය හැම දෙයක්ම උපයෝගී කරගන්න අපිට ලබා ගන්න. අන්න ඒ නිසා ඒ මිල මුදල් ලබා ගැනීම කරගත්තොත් අපිට සතුටු වෙන්න පුළුවන්. ඒ සතුට අපි කොටස් හතරකට වර්ග කරනවා. අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ කියලා. අත්ති සුඛ කියලා කියන්නේ මට මෙන්න මේ දේවල් තියෙනවා කියලා සතුටු වෙන්න පුළුවන්. මොනවද? මට ආහාර ටික වෙලාවට ගන්න පුළුවන්. පහසුකම් තියෙනවා. මට ඉන්න නිවහනක් තියෙනවා. ඒ පිළිබඳ මට ගැටලුවක් නැහැ. අවුව වැස්ස සීතල පින්න ආදීන් ආරක්ෂා වෙන්න පුළුවන්. ඊළඟට මට අඳින්න පළඳින්න අවශ්‍ය කරන විදිහට තියෙනවා. ඒ වගේම මම ලෙඩක් දුකක් ඇති වුනහම ඒකට මට ප්‍රතිකර්මයක් කරගන්න පුළුවන් කියලා යම් කිසි කෙනෙකුට සතුටු වෙන්න පුළුවන් නම් ඒකට කියනවා අත්ති සුඛය කියලා. ඊළඟට දෙවෙනි එක භෝග සුඛය. මේවා තියෙනවා කියලා හිතලා විතරක් නෙවෙයි ඒවා පරිභෝජනය කිරීමේ හැකියාවක් තියෙනට ඕන. දැන් ගොඩක් කෙනෙකුට තියෙනවා කියලා තියෙනවා. ඒත් පරිභෝජනය කරනවා අඩුයි. බුදු පියාණන් වහන්සේ එහෙම නෙවෙයි දේශනා කළා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ හම්බ කරලා උපයෝගී කරගෙන ජීවත් වෙන්න. අනේ බොහෝ පිරිස් බොහෝ දුක් මහන්සියලා හම්බ කරනවා ජීවිත කාලෙම. ජීවිත කාලෙම හම්බ කරලා ඉවරලා ඉතිරි කරලා තියලා මැරිලා යනවා. දැන් මේ රටවල වල නම් ඉතිරි කරලා තියලා ගියාන් පස්සේ දරුදරුවන්ටවත් ඒක උපයෝගී කරගන්න පුළුවන්. වෙනත් රටවල් වල නම් ඒවා ඔක්කොම අයිති වෙන්නේ මහා භාණ්ඩාගාරයට ආණ්ඩුවට. මේ රටෙත් එහෙම වෙනවා ඇති. කෙසේ නමුත් ඒක නෙවෙයි භෝග සුඛය කියලා කියන්නේ
මේවා උපයෝගී කරගෙන ජීවත් වෙන්න පුළුවන්කම ඒ තුලින් ලබන සතුට අත්තිසුඛ භෝග සුඛ කියන එක. ඊළඟට අනන්සුඛ අනවජ්‍ය සුඛ. අනන්සුඛ කියලා කියන්නේ ණයක් නැතුව ජීවත් වෙනවා කියන එක. මේක ටිකක් අමාරු දෙයක් ලෝකයේත් එක්ක සම්බන්ධ කරලා බලපුවාන් පස්සේ අපි විතරක් නෙවෙයි ඉපදෙන්න ඉන්න අයත් ණය කරලා තියෙන නිසා. ඒ අපි වෙච්ච ණයක් නෙවෙයිනේ අනිත් අය අපි වෙනුවෙන් කරපු ණයක්නේ. ඒ නිසා අපිට පෞද්ගලිකව සතුට වෙන්න පුළුවන් නම් අපි ණය නැහැ කියලා ඒකත් වැදගත්. ඒකත් අවශ්‍යයි සැනසීම පිණිස. අනවජ්‍ය සුඛ කියලා කියන්නේ මේ එකම ක්‍රමයකින්වත් වැරදි ක්‍රමයකට මම මුදල් හම්බ කරගත්තේ නැහැ. මගේ මේ තියෙන සම්පත් මම වැරදි ක්‍රමයකට හම්බ කරගත්තේ නැහැ කියලා සතුට වෙන්න පුළුවන්කම ලැබෙන එක. මෙන්න මේ සැප හතර අපිට ජීවිතයේ අත්විඳින්න පුළුවන් නම් පින්වත්නි ගිහියෙක් හැටියට ජීවිතේ සාර්ථකයි. හැබැයි ඒ ජීවිතේ අපි කියන්නේ නැහැ මධ්‍යම ප්‍රතිපදාව තුළම පමණක් හිටපු ජීවිතයක් කියලා. නමුත් ගිහි ජීවිතයක් තුළදී යම් ප්‍රමාණයකට මධ්‍යම ප්‍රතිපදාවටත් එක්ක එකතු වෙලා සාර්ථකත්වයටපත් වෙන්න පුළුවන් තත්වයක් ඔය කියන කරුණු හතර ඉෂ්ට කරගන්න පුළුවන් නම්. හැබැයි ඔය කියන කරුණු හතර ඉෂ්ට කරගන්න බෑ ලෝභී බලපෑමෙන්, ද්වේෂී බලපෑමෙන්, මෝහී බලපෑමෙන් ඉන්නවනම්. මොකද හේතුව? බුදු පියාණන් වහන්සේම උපමාවක් පාවිච්චි කරනවා න කහපන වස්සේන තිත්ති කාමේසු විජ්ජති. කහවණු වැස්සක් වැස්සත් අපි ඇති කියලා ලේසියකට නම් නතර වෙන්නේ නැහැ. ඇති කියලා නම් හිතන්නේ නැහැ. ඒ මොකක් නිසාද? අපේ තියෙන ලෝභයේ බලපෑම. එහෙනම් ලෝභය යටපත් කරගන්නත් අපි උත්සාහවත් වෙන්න ඕන. ලෝභය යටපත් කරගත්තොත් අන්න අතිසුඛ භෝග සුඛ ආනන්ද සුඛ කියන මේ සප හතර භුක්ති විඳින්න පුළුවන්කම තියෙනවා. ඒකටත් උත්සාහය අවශ්‍යයි. උත්හාන සම්පදා. උත්සාහය සම්පත්තියක් බවට පත් කරන්නට ඕන. ඊළඟට බලන්න ජීවිතයේ දැන් සිංහලෝවාද සූත්‍රයේදී සාකච්ඡා කරන කාරණා කීපයක් තියෙනවා. ඒ කාරණාත් එක්ක සම්බන්ධ කරගෙන බලන්න කම්මැලිකම. දැන් රෑ වෙලා වැඩි, දැන් උදේ පාන්දර වැඩි, දැන් බඩගිනි වැඩි, දැන් බඩ පිරිලා වැඩි, දැන් නිදිමතයි, දැන් මහන්සි මේ ආදි වශයෙන් අපි වැඩ කල් දානවා නම් අන්න එතනත් උත්සාහය නැහැ. ඉතින් මේවා අපේ සමාජය තුළ අහන්න ලැබෙන සුලභම වචන මේවා. දැන් නෙවෙයි අපි හෙට තමයි ඔක්කොම කල් දාන්නේ. බලපුවාම මුළු මහත් ජාතියටම තියෙන බාලගිරි දෝෂේ. අද නෙවෙයි කරන්න තියෙන ඔක්කොම හෙටට තියෙන්නේ. හැබැයි සමහර විට පාරට බැස්සන් පස්සේ සමහර අයගේ ගමන් විලාසය බැලුවන් පස්සේ අපිට පේන්නේ ඊයේ යන්න තිබුණු ගමනක් දැන් යනවා වගේ. ඒ තරමට ගමනට වේගයක් තියෙනවා. හැබැයි වැඩ කරන්න ගියාම කල් දානවා. ඒක නෙවෙයි උත්සාහය නැමැති සම්පත්තිය. උත්සාහය නැමැති සම්පත්තිය කියලා කියන්නේ අවුව වැස්ස රෑ දහවල් බඩගිනි නිදිමත ආදී දේවල් පිළිබඳව බය වෙන්නේ නැතුව, ඒවා කෙරෙහි කැප වෙන්නේ නැතුව, ඒවා කෙරෙහි ආශා කරන්නේ නැතුව කරන්න ඕන වැඩේ කරන්න ඕන වෙලාවට කරන එක. ඊළඟට කාලකලමනාකරණය. කාලයත් කලමනාකරණය කරගන්න ඕන. කාලය කියන එක සීමා සහිතයි. එතකොට මේ සීමා සහිත වූ කාල සීමාවක් තුලදී කළ හැකි වැඩ ප්‍රමාණයක් තියෙනවා. අන්නේ කළ හැකි වැඩ ප්‍රමාණය අපි කරන්න පුළුවන්කම තියෙන්න ඕන. දැන් බලන්න එතන කරණීය මෙත්ත සූත්‍රයේ සම්බන්ධ වෙනවා. සක්කෝ උජූච සූජූච සෝචෝචස්ස මුදු අනතිමානී සන්තුස්සකෝච සුභරෝචාදී මේ ගුණයන්ගෙන් කියවෙන්නේත් අන්නේ උත්සාහය නැමැති සම්පත්තියට එකතු කරගත යුතු ලක්ෂණ. සක්කෝ හැකියාව තියෙන්න ඕන, දරා ගැනීමේ හැකියාව තියෙන්න ඕන. මේකට වචනයක් පාවිච්චි කරනවා බටහිර භාෂාවේ ඉංග්‍රීසියෙන් upright කියලා. එතකොට මේ ගුණධර්ම ටික එකතු කරගන්න කෙනාට තමයි අපි කියන්නේ උත්හානවත උත්සාහය නැමැති සම්පත්තිය තියෙනවා. නිකම්ම නෙවෙයි හැකියාවක් ලබාගෙන ඒක හොඳට තීව්‍ර කරගෙන ශක්තිමත් කරගෙන තියෙන්නේ. අවුව කියලා ඒ හැකියාව බිඳින්නේ නැහැ. වැස්ස කියලා ඒ හැකියාව බිඳින්නේ නැහැ. බඩගින්න කියලා හැකියාව බිඳගන්නේ නැහැ. නිදිමත කියලා හැකියාව බිඳගන්නේ නැහැ. අන්න ඒ විදිහට ජීවිතේ සිත ශක්තිමත් කරගන්නවා නම් අන්න උත්හාන සම්පදාව එතන තියෙනවා. ඒ විතරක් නෙවෙයි. එකම දේ හැමදාම එකම විදිහට කර ඉන්නේ නැතුව වෙනත් විදිහකට හිතන්නට ඕන. බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ. උන්වහන්සේ දේශනා කරන්නේ හැමදාම එකම විදිහට ව්‍යාපාරික කටයුත්තක් කරන කෙනෙක් ඒ ව්‍යාපාරය කරගෙන ගියොත් හරියනවද? නෑ. ලෝකේ වෙනස් වෙනවා. දැන් අපි ජීවත් වෙන්නේ 21 වෙනි සියවසේ. මේකට අපි කියනවා විශ්ව ගම්මානයක ජීවත් වෙන්නේ කියලා. ඒ නිසා විශ්ව ගම්මානය තුළ ජීවත් වෙනකොට ව්‍යාපාරික කටයුත්තක් කරන කෙනෙක් නම් ව්‍යාපාරය වෙනස් කරන්න ඕන. වෙනස් විය යුතු තැන්වල වෙනස් කළ යුතු දේවල් වෙනස් කළ යුතුමයි. වෙනස් කරනවා කියන එකෙන් අදහස් කරන්නේ බාහිර ස්වරූපයෙන් වෙනස් කිරීම කියන එකම නෙවෙයි. ගුණාත්මක භාවය,
ආරක්ෂා වෙන ලෙසින් ප්‍රමාණාත්මක භාවයේද ආරක්ෂා වෙන ලෙසින් අන් අයට ගැළපෙන ලෙසින් සිතුම් පැතුම් වලට ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් වෙන විදිහට ඒ වෙනස් කරන එක. ඒ නිසා ඒ වෙනස් කිරීම නොකළොත් එහෙම ඒ ව්‍යාපාරය පවතින්නේ නැහැ. දැන් බලන්න අපේ වසර 2000ට පෙර කාල සීමාව ගත්තොත් එහෙම පරිගණක තාක්ෂණය පිළිබඳ අපිට තිබෙන අවබෝධය සහ ඒ භාවිතාව අඩු ප්‍රමාණයක තිබුණේ. පරිගණක එනකොට බොහෝ දෙනෙක් හිතුවා මිනිසුන්ගේ ශ්‍රමය පිළිබඳ ගැටලුවක් ලොකුවට මතුවේ කියලා. නමුත් අලුත් දේවල් ඒ පිළිබඳ හොයාගත්තා, අලුත් නිෂ්පාදන ඇති කරගත්තා. දැන් ඒ හරහා නිෂ්පාදන කරන්න පිරිස් පෙළඹලා තිනවා. මෙන්න මේ වෙනස් වීම තියෙන්න ඕන. මේ වෙනස් වීම නැති වුණොත් එහෙම අපිට පුළුවන් කමක් නැහැ මේ වෙනස් වීමට වෙනස් සමාජයේ වෙනස් වීමට අනුකූලව අපේ ව්‍යාපාර කටයුතු සාර්ථකත්වයට පත් කරගන්න. ඒ වගේම නව නිෂ්පාදන කරන්න පුළුවන් කමක් තියෙනට ඕන. අලුත් දේවල් හොයාගන්න, අලුත් දේවල් ඉදිරිපත් කරන්න පුළුවන් කමක් තියෙනට ඕන. තමන්ගේ ව්‍යාපාර කටයුතු වෙන්න පුළුවන්, ගොවිතැන වගේ දේවල් වෙන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ හඳුන්වලා දීපු වෘත්තීන් ගණනාවක් තියෙනවා. ගොවිතැන, වෙළඳාම, රාජ්‍ය සේවය, ගුරුකම කියලා කියන්නේ අර යంత్ర මන්ත්‍ර ගුරුකම් නෙවෙයි ඈ. ශිල්ප ශාස්ත්‍ර දීමේ ගුරුකම. ඒක දැන් අමතක කරලා අරක තමයි වැඩිපුර මතුවලා තියෙන්නේ. මොකද ඒගොල්ලෝ තමයි වැඩිපුර ඉන්නේ. පත්තරයක් ගත්තාම බුදුසන්න පත්තරේ වැඩිපුර ඉන්නේ ඒගොල්ලෝ. ඒ මතුවට හාමුදුරුවෝත් ඉන්නවා දැන්. යంత్ర මන්ත්‍ර මහාචාර්ය හාමුදුරුවෝ ඉන්නේ. බුදු ධර්මයේ පිළිබඳ මහාචාර්ය හාමුදුරුවෝ නෙවෙයි ඉන්නේ. යంత్ర මන්ත්‍ර පිළිබඳ මහාචාර්ය හාමුදුරුවෝ. අවාසනාවක මහත උත්සාහය නැතිකමේ ප්‍රතිඵල. උත්සාහය නැතිකමේ ප්‍රතිඵල. ඒතර නිසා උත්සාහය තුලින් ඉඳලා තමයි අපිට පුළුවන්කම තියෙන වර්තමානයේට ගැළපෙන ලෙසින් වෙනස් වෙන්න. මේක උත්සාහ සම්පදා. බලන්න වර්තමාන ආර්ථික විද්‍යාව තුලත් විශේෂයෙන් පාවිච්චි වෙන සංකල්පයක් මේක. අලුත් දේවල් කරනවා. වෙනස් වීම කරනවා. පින්වත්නි දැන් අපි මේ ගත කරන මොහොතේ ලෝකයේ ගත්තාන් පස්සේ පරීක්ෂණ කරන අලුත් නිෂ්පාදන එකතු කරන්න. දැන් වැඩිපුරම පරීක්ෂණ වලින් වැඩිපුර සිද්ධ කරන්න නම් මේ ඇඳුම් මෝස්තර අලුත් කරගන්න. ඒක තමයි වැඩිපුරම මං හිතන්නේ කාලය සහ ශ්‍රමය වැහි කරන වැඩිපුරම ලෝකයේ සිද්ධ වෙන දේ. ඒ විතරක් නෙවෙයි අපේ මට්ටමින් අපිට වෙනස් වෙන්න පුළුවන් මට්ටමේ දේවල් තියෙනවා. අපි ඒවට වෙනස් වෙන්න ඕන. අන්න ඒකට අපි කැප කරන්න පුළුවන්කම තියෙන්න ඕන. මේ උත්හාන සම්පදා මේ මම සාකච්ඡා කරන දේවල් සියල්ලම මේ සූත්‍රය තුල තියෙන දේවල්. විහග්ගපජ්ජ සූත්‍රය. එනිසා ඔබට මේක කියව ගන්න පුළුවන්. විශේෂයෙන් මේ ආර්ථික විද්‍යාව පිළිබඳ උමනාවක් උනන්දුවක් තියෙන අය කියවගත යුතු සූත්‍රයක් මේ සූත්‍රය. කොහොමද ව්‍යාපාරයක් සාර්ථකත්වයට පත් කරගන්නේ කියන එක. එතකොට අලුත් දේවල් අලුත් නිපයුම් කරන්න පුළුවන් කමක් තියෙන්න ඕන. දැන් 18 වෙනි සියවසේ පාවිච්චි කරපු දේවල් දැන් පාවිච්චි කරන්නේ නැහැ. 20 වෙනි සියවසේ පාවිච්චි කරපු දේවල් දැන් 21 වෙනි සියවසේ අපි පාවිච්චි කරන්නේ නැහැ. වෙනස් වෙලා තියෙනවා. දැන් මෙච්චර කාලයක් මිනිස්සු ජීවත් වෙන්නේ නැහැ. හැබැයි ව්‍යාපාරයක් කියන එකේ තිබුණා නම් මෙන්න මේ වෙනස් වීමේ සංකල්පය අලුත් යුගයට ගැලපෙන ලෙසින් වෙනස් කරන්න පුළුවන් හැකියාව ව්‍යාපාරේ පවතිනවා. දැන් අපිට වෙලා තියෙන ප්‍රශ්නේ තමයි අපි අලුත් දේවල් කරනවා අඩුයි. සම්ප්‍රදාය තුළම රැඳීගෙන අපි ජීවත් වෙන්න උත්සාහ කරනවා. මේක ටිකක් විශ්වයත් එක්ක ජීවත් වෙන්න අමාරු කාරණාවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුගමනය කරනවා නම් අන්න ඒකට විසඳුම තියෙනවා. උත්හාන සම්පදා කියලා කිව්වේ මෙන්න මේ කියන ක්‍රියාවලින් තුළ Tamanට කැප වෙලා අදිෂ්ඨානයෙන් යුක්තව පටන් ගත්ත දේ උත්හාන වීරියෙන් යුක්තව කටයුතු කරන්න පුළුවන් හැකියාවට courage and determination කියන එක තමයි මෙතනදී මේ කියන්නේ. එතකොට මේ කියන ගුණධර්ම වලින් යුක්ත වෙච්ච පුජ්‍යලයා අලුත් දේවල් කරනවා, අලුත් දේවල් හොයනවා, අලුත් විදියට හිතනවා. ඒ වගේම කරන්න ඕන දේ කරන්න ඕන වෙලාවට කරනවා. කාලකලමනාකරණයේ තියෙනවා එතන. මේ සියල්ලම මේ තුල දකින්න පුළුවන්. අලුත් නිෂ්පාදන තියෙනවා, කාලකලමනාකරණය කරගන්නවා. ඒ වගේම කැපවීම තියෙනවා, අපවීම තියෙනවා. අන්න ඒ තුළ වටිනා කාර්යභාරයන් රසක් සිද්ධ වෙනවා. උත්හාන සම්පදා. ඊළඟට දෙවෙනි කාරණාව ආරක්ෂ සම්පදා. ආරක්ෂා කරගන්නත් ඕන. උත්සාහයෙන් කැප කරලා බොහොම අමාරුවෙන් හම්බ කරගත්ත දේ එකපාරම විනාශ කරන්නේ නැතුව ආරක්ෂා කරගන්නත් ඕන. මේ ආරක්ෂා කර ගැනීම වැදගත් වෙනවා. එතකොට මේ ආරක්ෂා කර ගැනීමත් මේ උත්සාහයත් කියන දෙකම එකම සමබරව යන්නට ඕන. මේ කරුණු හතරම එකින් එකටම බද්ධ වෙලා තියෙන වෙන් වූ කරුණු හතරක් නෙවෙයි. එතකොට මේ උත්සාහය නැමැති සිතුවිල්ල මේ චිත්ත ශක්තිය එකතු කරගත්තයින් පස්සේ අපි කරන වැඩේ හැම වෙලාවකදීම අන් අයට යහපත පිණිසම කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. දැන් අපේ උත්සාහය නැතිකම නිසා ඒකත් පොඩ්ඩක් බලන්න ඕන මේ වෘත්තීන් අපි විනාශ කරගෙන තියෙනවා. උත්සාහය නැතිකම නිසා වෘත්තීන් විනාශ කරගෙන මේ ෂණිකව මුදල් හම්බ කරන්න තමයි
අපි පෙළඹෙලා තියෙන්නේ. වෙළඳාම ගැන මතක් කරනකොට මේ පසුගිය දවසක වෛද්‍යතුමෙක් මට හරි ලස්සන කතාවක් කිව්වා. වෛද්‍යතුමෙක් ළඟට එනවා පුජ්‍යලෙක් අත් දෙකේ තුවාල හැදිලා. සතියක් වෙදකම් කරනවා, දෙකක් වෙදකම් කරනවා, තුවාලේ සනීප වීගෙන එනවා, නමුත් සනීප වෙන්නේ නැහැ. ආපහු තුවාලේ වැඩි වෙනවා. පස්සේ මේ වෛද්‍යතුමා මේ පුජ්‍යලයට කතා කරලා අහනවා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ඔයාගේ. මොනවා හරි අල්ලනවා දතින්. මොකද්ද මේ තුවාලේ සනීප වෙන්නේ නැති වෙන්න හේතුව? දැන් මෙහෙම සුහදශීලීව වෛද්‍යතුමා කතා කරපුවාම මේ පුජ්‍යලයා කියනවා සර් පොඩි වැඩක් තියෙනවා. මගේ අතට නිතරම පයිනෝල් ගෑවෙනවා. පයිනෝල් වල අත උබනවා. අන්න ඒ නිසා තමයි මට මේ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. ඉතින් ඒ ගමන වෛද්‍යතුමා අහනවා පයිනෝල් අල්ලන්නේ ඇයි මොකද්ද හේතුව? නෑ මම වෙළඳාමට කරන්නේ කොස් වෙළඳාම. එතකොට මේ කොස් ටික කපලා ඉවර වෙලා එදා දවසේ මට ඒක විකුණ ගන්න බැරි වුණාන් පස්සේ ඊළඟ දවසටත් මේ කොස් වල පැහැය මේ ස්වභාවය මේ විදිහටම ආරක්ෂා කරගන්න තියාගන්න ඕනින්ද බාල්දියට මම පයිනෝල් දාලා කොස් ටික ඔබලා ටික ආපහු අරන් තියෙනවා. දැන් ඒ නිසා තමයි මේ අත් දෙක මේ විදිහට නරක් වෙන්නේ. දැන් බලන්න මේ බොරු කතාවක් නෙවෙයි සත්‍යම කතාවක්. වෛද්‍යවරයෙක්ම මට කියපු කතාවක්. දැන් බලන්න මොකද මේ වෙලා තියෙන්නේ? ශනිකව මුදල් මේ ස්වභාවික පරිසරයට එරෙහිව කාටවත් අඩ කරන්න බෑ. උත්සාහය තියෙන්න ඕන නිසා තමයි. දැන් ඒකේ ditta ධම්ම වේදිනේ විපාකයක් හම්බෙලා තියෙන මේ වැරදි ක්‍රියාවක් කරපුවායින් පස්සේ. දැන් මේ විදිහට මුදල් හොයන ක්‍රම නේද කොච්චරවත් මිනිසුන් ළඟ තියෙන්නේ. ඛණ්ඩ දෙන එක පිරිසුදු නෑ. වෙළඳාම් කරන අපේ ලංකාවේ මිනිසුන්ට කෑම දෙන්න තැන් අරගෙන බලන්න. 90%ක්ම මිනිසුන්ට සෞඛ්‍ය සම්පන්න ආහාර නෙවෙයි දෙන්නේ. ඒ නිසා තමයි අපි සමහර කාලවල ඩයි පවා කාලා තියෙන්නේ. නේ? ඩයි පවා කාලා තියෙන මොකක් නිසාද? මේ උත්සාහයෙන් මුදල් හම්බ කිරීම වෙනුවට කම්මැලිකමෙන් යුක්තව ශනික මුදල් හම්බ කරන්න පෙළඹිච්ච එකේ ප්‍රතිඵලයක් නිසා. මෙන්න මේකේ අවසාන ප්‍රතිඵලය දක්වා ගියාන් පස්සේ පේනවා ගොවියා මරුවෙක් බවට පත් වෙලා තියෙනවා. ගොවියා කොච්චර දරුණු ඛේදනීය පුජ්‍යලයක් බවට පත් වෙලා තියෙනවද? බුදුරජාණන් වහන්සේ අතිශය වර්ණනා කරපු වෘත්තියක් ගොවි වෘත්තිය කියලා කියන්නේ. වෙළඳාම කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා. බලන්න ජාතක කතාවල අරගෙන බුදුරජාණන් වහන්සේ ජාතක කතා කීයක වෙළඳ නායකයෙක් බවට පත් වෙලා ඉඳලා තියෙනවද? එහෙනම් ඒක බෝසත්වරුන් පවා අනුගමනය කරපු චර්යා ධර්ම පද්ධතියක් ඒ තුල තියෙනවා. එහු වන්දනීය පූජනීය වූ මේ தත්වයන් මේ වෘත්තියන් කෙලසලා තියෙන මොකක් නිසාද? උත්හාන වීර්ය උත්සාහය නැමැති සම්පත්තිය නැතිකම නිසා. කම්මැලිකමයි කෑදරකමයි නිසා. කෑදරකම කියන්නේ කොච්චර සල්ලි හම්බ වුණත් ඒකෙන් සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒ වගේම වෘත්තියකින් ලැබෙන්න පුළුවන් ආදායම ප්‍රමාණයක් තියෙනවා. අසීමිත ලෙසින් ආදායමක් ලබන්න පුළුවන් කමක් නැහැ වෘත්තියකින්. සීමා සහිත බවක් තියෙන්නේ. එතකොට එතනත් සෑහීමකටපත් වෙන්නේ නැත්නම් එතනින් එහාට ගියන් පස්සේ එතනිමුත් සිද්ධ කරන්නේ කිසියම් වූ නීතියට එරෙහි වෙච්ච දෙයක්මයි. සදාචාරයට එරෙහි වෙච්ච දෙයක්මයි. මනුස්සත්වයට එරෙහි වෙච්ච දෙයක්මයි. ඒ නිසා උත්සාහය නැමැති සම්පත්තිය එකතු කරගන්න. උත්සාහය නැමැති සම්පත්තිය එකතු කරගන්න. අපේ රටේ මේ ගොවිතැන වෙන්න පුළුවන් රාජ්‍ය සේවයේ ගැන නෑ එහෙම නෑ. රාජ්‍ය සේවයේ බොහොම උත්සාහයෙන් වැඩ කරන රටක් මේක. ඒ නිසා තමයි අවුරුදු 72ක් තිස්සේම සංවර්ධනය වෙමින් රටක තවම පස්සට යන්නේ. ඉස්සරහට යනවා වගේ පෙනුනට පස්සට යන්නේ. ඒතර මේ හැම වෘත්තියකම උත්සාහය නැතිකම නිසා කොච්චර කැලසිලාද? පින්වත් මේ ටික කතා කරන්නේ මේක නිවනට අදාළද කියන ප්‍රශ්නයකුත් තියෙනවා. ඒකත් තේරුම් ගන්න. මේ ටික හරියට කරගන්න බැරි මේ මිනිස්සු කවද්ද නිවන් දකින්නේ? ඒ ප්‍රශ්නෙත් අනිත් පැත්තට හිතන්න. මේ විදියට රටක් සංවර්ධනය කරගන්න බැරි මේ 70ක් විතර ඉන්නවා කියලා බෞද්ධයෝන්ගේ මේ රටේ මේ කම්මැලිකම් පිරලා ගොවියා මරුවෙක් බවට පත් වෙලා වෛද්‍යවරයා වෘත්තිය කරන්නේ නැහැ. ලෙඩු ප්‍රාණාපේට තියාගෙන ඒගොල්ලන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරනවා. විශ්වවිද්‍යාලය ශිෂ්‍යෝ ප්‍රාණාපේට තියාගන්නවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ඇවිල්ලා මරුව වගේ පිරිසක් බවට පත් වෙලා ඉන්නවා. මේ සියල්ලකම තුල තියෙන උත්සාහය නැතිකමනේ. උත්සාහය කැපකිරීම අධිෂ්ඨානයේ අලුත් දේවල් හොයාගන්න බැරිකම කම්මැලිකමට යට වෙලා තියෙනකම ඒ ටික මේ ටික කරගන්න බැරි මේ උදවියද නිවන් දකින්න හදන්නේ මේ ගෞතම බුදු ශාසනය තුළද පුළුවන්ද? එහෙම වෙන්න පුළුවන් කමක් නැහැ. මේගොල්ලන්ගේ ළඟ ඒ උත්සාහයේ ලක්ෂණයක් පලාතක පේන මානෙක නැහැ. මේ ඉන්න හැමෝම කැමති නිකන් ඉඳලා බත් කාලා ජීවත් වෙන්න. නිකන් ඉඳලා බත් කාලා කම්මැලිකමෙන් පිරිච්ච ජාතියක් අපි. කම්මැලිකමෙන් අවාසනාවන්ත බවට පත්වෙච්ච ජාතියක් මේ රට තුල ඉන්නේ. ඒක නැද්ද කියන එක වසර අන්තිමට ගිහිල්ලා පොලිස්පති වාර්තාවයි මහ බැංකු වාර්තාවයි මේ වාර්තා දෙක කියව ගත්තන් පස්සේ බලා ගන්න පුළුවන් මේගොල්ලෝ සංසාරේ කොතෙන්ද යන්නේ කියන එක. එතකොට මේකට හේතු උත්සාහය මේ කැපකිරීම අධිෂ්ඨානය නැතිකම.
ආරක්ක සම්පදා. ඉතින් ආරක්ෂා කරගන්නකොට මේවත් ආරක්ෂා කරගන්න ඕන ඉස්සෙල්ලා. මේ වගේමුත් අපි ආරක්ෂා වෙන්නට ඕන. ඒතර මේ ආරක්ෂාව නැති වෙන තැන් කීපයක් තියෙනවා. අපි සම්පතක් වශයෙන් මොන හරි එකතු කරගත්තොත් මිල මුදල් වෙන්න පුළුවන්, භවභෝග සම්පත් වෙන්න පුළුවන්. ඒවා ආරක්ෂා කරගන්න ඕන මොන වගේන්ද? ගින්නෙන් වෙන්න පුළුවන්, රජුන්ගෙන් වෙන්න පුළුවන්, පාප මිත්‍රයන්ගෙන් වෙන්න පුළුවන්. මේ හැම කෙනෙක්ම මේව ආරක්ෂා කරගන්න ඕන. ඒ නිසා ඒ ආරක්ෂා කරගන්නත් විනිවිද දැකීමේ හැකියාවක් තියෙනට ඕන. කැපකිරීමේ සිතුවිල්ලක් තියෙනට ඕන. ඒ පිළිබඳ අදිෂ්ඨානයක් තියෙනට ඕන. එයම අරමුණු කරගෙන නෙවෙයි ආරක්ෂා කරගන්නේ. එහෙම අරමුණු කරගෙන නෙවෙයි ඒ කල යුතු දෙයක් හැටියට යුතුයකමක් හැටියට ආරක්ෂා කරගන්නට ඕන. ඒ සාරක්ක සම්පදා. දැන් බලන්න සිංහලෝවාද සූත්‍රයේදී කියනවා ධනය විනාශ වෙන මුඛ මොනවද කියලා. මොනවද තියෙන ධනය විනාශ වෙන මුඛ? දැන් අපි ගත්තන් පස්සේ මේ සමාජයේ වැඩිපුරම තියෙන දේවල්. ස්ත්‍රී ධූර්ත භාවය, රහමෙර පානය කිරීම, රහමෙර ඇතුළු මද්‍යසාර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම, ඊළඟට සූදු කෙලිය, පාප මිත්‍ර සේවන, මේ ටික ඔක්කොම තියෙන අපේ සමාජයේ. නැද්ද? කාටවත් කියන්න පුළුවන්ද මේ ටික නැහැ කියලා අපේ සමාජයේ? බේබද්දන්ගෙන් පිරිච්ච රටක් මේක. බේබද්දන්ගෙන් පිරිච්ච රටක් කියන එක හොඳටම තේරුම් ගන්න පුළුවන්. පොයට ඉස්සල දවසේ හවස තැබෑරුම් වල මොකද වෙලා තියෙන්නේ කියලා බලපුවාන් පස්සේ සමහර වෙලාවලට පාර යනකොට අපිට යන්න බෑ, පෝලිං හැදිලා තියෙනවා. මං ඒත් බලනවා මේ සම්පකාරයක් අරගෙන සමෘද්ධියවත් දෙනවද කියලා. බලපුවාම මොකද මේ තැබෑරුමේ පවදාට වාහනින්දා මේ අරන් තියාගන්න පුදුමාකාර වටිනා දෙයක්. ඒ විතරක් නෙවෙයි මිනිහෙකුත් ඉන්න උතන කියන්නේ. හෙට නෑ, හෙට වහලා අද විතරයි දැන් ගන්න කියලා කියන කෙනෙක්. එහෙම කියන්න මිනිස්සෙකුත් තියෙනවා. බලන්න බේබද්දන්ගෙන් පිරිච්ච රටක් නෙවෙයිද මේක කියලා එතකොට. එතකොට මේ කුඩු ගත්තන් පස්සේ කුඩු හරෝයින් වගේ බොහොම භයානක දේවල් විතරක් නෙවෙයි ඊටත් වඩා භයානක දේවල් දැන් අලුතෙන් මේ රට තුල ප්‍රචලිත වෙලා තියෙනවා. ඒ නිසා අද මගුල් ගෙදරක්, පාන්සකූලයක්, මල ගෙදරක්, පින්කමක් කරගන්න බෑ මේව නැතුව. ඒ නිසා මේවා තමයි ඉදිරිපත් වෙන්නේ. කටන පින්කමේ ගිනි බෝල කරකවන එකාගේ ඉඳලා සියලුම නැට්ටුවන්ට බොණ්ඩ දෙන්න ඕන. බෙර කාර්යයත් ඇතුළු. මට සැක තියෙනවා දල්දා මාලිගාව බෙර ගහන එකත් බීලා ඇවිල්ලාද බෙර ගහන්නේ කියලා. ඒ මට්ටමට සියල්ලම විනාශ කළා. මේ ආරක්ෂක සම්පදා ආරක්ෂාව නැතිකම නිසා තමන්ගේ සිත තුළ තමන්ට ආරක්ෂාව නැති කරගත්ත එකේ ප්‍රතිඵලයක් නිසා වෙච්ච දෙයක්. එතකොට මේ தত্ত্বය නිසා බලන්න පිරෙන්නේ මොනවද? ගුණධර්ම. මනුෂ්‍යයන්ගේ ගුණධර්ම. මේ රැක ගන්න තියෙන දේවල්. ඒ නිසා මත්ද්‍රව්‍ය මද්යසාර වලට ඇබ්බැහි වීම හෝ මේ පාවිච්චි කිරීම ධන විනාශයක මාර්ගයක්. ඊළඟට ධනිකාවන් සේවනය කිරීම ධන විනාශයක මාර්ගයක්. මන්නේ දේශනා කළ තියෙන බුදුරජාණන් වහන්සේගේ දේශනාමය. ඇත්තද නැත්තද කියලා ඔබම බලන්න පුළුවන්. ඊළඟට සූදුව ධන විනාශ වීමක්. මේ රටේ යම්කිසි ව්‍යාපාරයක් හොඳට තිබිලා කඩා වැටුණා නම් රහස හොයාගන්න මොකද්ද රහස කියලා ඔය කරුණු තුනෙන් එකක් තිබ්බද කියලා. මේ රටේ තිබුණු ව්‍යාපාර තිබුණා මේ හොඳට බබලවීම් තිබිලා එක පාරම කඩාගෙන වැටුණා. රහස මොකද්ද කියලා බලන්න ගිහිල්ලා ඔය කරුණු තුනෙන් එකක් නෙවෙයිද කියලා. ඔය කරුණු තුනෙන් එකක්ම අනිවාර්ය. මේවා ලෝක ධර්ම තමයි, විශ්ව ධර්මතාවය. මේක මේ ලංකාවට පමණක් දේශනා කරපු දේශනාවක් නෙවෙයි පින්වත්නි. මුළු මහත් විශ්වයේම පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවක්. එතකොට මේ தත්ත්වය තුළද ධන විනාශ නැහැ. ඒ වගේම ආරක්ෂා කරගන්න ඕන. ඊළඟට රජුන්ගෙන් ආරක්ෂා කරගන්න ඕන. රජවරු තරම් හොරු තවත් නැහැනේ. නේ? රජවරු කියලා කියන්නේ වැඩක් මෙලවම දෙයක් කරපු අය හිටිය අතීතේ. වර්තමානයේ ගත්තන් පස්සේ කිසිම දෙයක් කරන්නේ නැතුව අනුන්ට ටැක්ස් ගහලම ජීවත් වෙන්න උත්සාහ කරන පිරිසක් තමයි ඒගොල්ලෝ. ඒතර ඒගොල්ලන්ගෙන් පරිස්සම් කරගන්නත් ඕන. ඒගොල්ලන් කරන මේ උප්‍රවැට්ටි වලින් හසු වෙන්නේ නැතුව ඒගොල්ලන්ගෙන්ම ආරක්ෂා කර ගැනීමක් කරන්න ලාංකිකයන් හැටියට දැඩි උත්සාහයක් ඒ පිළිබඳ දරන්න සිද්ධ වෙනවා දෝ කියලා හිතන වර්තමානයේ වෙනකොට. ගහන්න නැති ටැක්ස් එකක් නැහැ දැන් හැම එකටම ටැක්ස් ගහන මට්ටමක් තියෙනවා. ඒකට ඒ වගේම ආරක්ෂා කරන්න ගින්නින් ආරක්ෂා කරගන්නත් ඕන. දැන් මේ කියන චර්යාධර්ම තමන් විසින් ඇති කරගත යුතු ගුණධර්ම වලින් තමන් ආරක්ෂා කරගන්නවා වගේම බාහිරින් එන්න පුළුවන් උවදුරු වලිනුත් ආරක්ෂා කර ගැනීම දෙවෙනි කාරණාවයි. ඒකට කියනවා ආරක්ෂක සම්පදා කියලා. එතකොට මේ තුලදී භෞතිකම වශයෙන් තමන් මුදල් වශයෙන් හෝ වෙනත් භාණ්ඩ වශයෙන් එකතු කරගත්ත දේ ආරක්ෂා කර ගැනීම එතන කාරණාවක් හැටියට තියෙනවා. ඊළඟට තුන්වෙනි කාරණාව තුලදී අපි තව පැත්තකට ගියයින් පස්සේ උට්ටාන සම්පදා, ආරක්ෂක සම්පදා, කල්යාණ මිත්‍රතා. තුන්වෙනි කාරණාවෙන් කතා කරන්නේ යහපත් මිත්‍ර සේවනයක්, කල්යාණ මිත්‍රත්වයක්. පින්වත්නි, කල්යාණ මිත්‍රත්වය කියලා කියන එක බාහිරම විතරක් බලාපොරොත්තු වෙලා පුළුවන් කමක් නැහැ. තමන්ගේ సంతානය තුලත් කල්යාණ මිත්‍රත්වයේ තියෙන්නට ඕන. තමන්ගේ සිත තුල කල්යාණ මිත්‍ර ගුණධර්ම නැත්තම්
අපිට බාහිරින් කල්යාණ මිත්‍රයන් හොයන එක පහසු දෙයක් නෙවෙයි. ඒක කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද්ද මේ කල්යාණ මිත්‍ර කියලා කියන්නේ? කල්යාණ මිත්‍ර ලක්ෂණ කියලා කියන්නේ මොකද්ද? කරුණාවෙන් පිරි, මෛත්‍රියෙන් පිරි, මුදිතාවෙන් පිරි, උපේක්ෂාවෙන් පිරි ගුණධර්ම වලට කියනවා කල්යාණ මිත්‍ර ලක්ෂණ කියලා. එතකොට මේ කල්යාණ මිත්‍ර ගුණධර්ම පළමුවෙන්ම Taman ළඟ තියෙන්න ඕන. එතකොට මේකට එරෙහි වෙලා තියෙන ටිකක් තියෙනවා. මේ කල්යාණ මිත්‍ර ගුණධර්ම වලට එරෙහි වෙලා තියෙන්නේ ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි කියන මෙන්න මේ කෙලෙස් මුල් තුන. මේ කෙලෙස් මුල් තුන පදනම් කරගෙන කෙලෙස් 1500ක් සිතුවිලි වශයෙන් අපිට ඇති වෙනවා. දැන් පිංගුතුන් අහලා තියෙනවා සෝවාන් සකු르දාගාමි අනාගාමි අරිහත් කියන මේ මාර්ගඵලයන් වලට පිළිවෙලින් පත් වෙනකොට කරන්නේත් මේ දස සංයෝජන ධර්ම පංච නීවරණ දස සංයෝජන ධර්ම ආදී වශයෙන් විග්‍රහ කරන දේවල් කෙලෙස් යටපත් කරන එකනේ. ඒවා නැති කරන එකනේ ක්‍රමානුකූලව. ඒතර මේ කෙලෙස් ටික තමයි අපේ ජීවිතයේ සම්පූර්ණම ජීවිතේ වැරදි දිශානතියකට යොමු කරන කෙලෙස් ධර්ම. ඒ නිසා මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය කියලා කියන්නේ හුදෙක් බාහිර පුජ්‍යලයෙන් අපිට ලැබෙන සහයෝගයක් විතරක් නෙවෙයි තමන්ගේ චිත්තසංතානය තුළ ගොඩනගාගත යුතු ගුණධර්ම කොටසක්. දැන් බලන්න මහා මංගල සූත්‍රයේ අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා කියන මේ කාරණාව තුලින් විග්‍රහ කරන්නේ ඒක. බාලයන් ඇසුරු නොකරන්න කිව්වේ බාල ලක්ෂණ අපේ ජීවිතේම උත්ෑත් කරන්න ඊළඟට බාහිරින් එන බාල බලපෑමත් අවම කරගන්න පාලනය කරගන්න. අසේවනාච බාලානම් කියලා කියන්නේ ඒකයි. පණ්ඩිතානංච සේවනා කියලා කියන්නේ පණ්ඩිත ලක්ෂණ තමන්ගේ සිත තුලත් ඇති කරගෙන කල්යාණ මිත්‍රයන්ගේ ගුණධර්ම තමන්ගේ සිත තුලත් රෝපණය කරගෙන ඒවා පවත්වාගෙන යන්න බාහිරිනුත් කල්යාණ මිත්‍ර සේවනය ඇති කරගන්න. මේ කාරණාව තමයි මේ තියෙන්නේ. එතකොට තමන්ගේ ළඟ කල්යාණ මිත්‍ර ගුණධර්ම තියෙනකොට කල්යාණ මිත්‍ර සම්පත්තිය තමන්ගේ ළඟ තියෙනකොට පින්වත්නි තමන්ට ජීවිතයේ සෝපහසු ජීවිතයක් බවට පත් වෙනවාමයි. තමන්ගේ ජීවිතේ සුවපහසු ජීවිතයක් බවට පත් වෙනවාමයි. ඇයි ඒකම වෙන්නේ මොකක් නිසාද? ජීවිතේ කල්යාණ මිත්‍ර ගුණධර්ම අපි ළඟ නැති වුණොත් අපි ජීවිතේ පිළිබඳව අපේ යුතුයකම් කොටස අපි අමතක කරනවා. ජීවිතේ පිළිබඳ අරමුණු පරමාර්ථ අපිට අමතක වෙනවා. ඒතර මේ ජීවිතේ පිළිබඳ අරමුණු පරමාර්ථ ටික අපිට නැති වුණාම මේ ජීවිතයේ අරමුණු පරමාර්ථ වලින් තොර තත්ත්වයටපත් වුණාම අපි හිස් කරගන්නේ මිනිසත් බවයි. මිනිසත් බව හිස් කරගන්නවා. එතන මේ මිනිසත් බව හිස් කරගත්ත ජීවිතේ වටිනාකමක් නෑ, අඩු වටිනාකමක් තියෙනවා. එතන අපි එතනම අපි විනාශයට යන මාර්ගය සකස් කරගෙන තියෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍රත්වයේ ගුණධර්ම අපි විසින් පළමුව රෝපණය කරගෙන ඊට පස්සේ බාහිරටත් ඒ ගුණධර්ම වලින් යුක්ත පිරිස අපි අසුරු නිසුරු කරන්නට පෙළඹෙන්නට ඕන. ඊළඟ කාරණාව අපි කල්යාණ මිත්‍රත්වයේ පිටලා ඉන්නවා නම් අපිට එකතු වෙන අයත් කල්යාණ මිත්‍රයෝම බවට පත් වෙනවා. මොකද හේතුව? බුදු පියාණන් වහන්සේ තව තැනක දේශනා කරන්නේ තේලේන තේලං සංසද තෙල් ගොඩක් එක තමයි එකතු වෙන්නේ. කුණු ගොඩක් එකතු වෙන්නේ කුණු ගොඩක් එක්කමයි. නේ? ඒ නිසා කල්යාණ මිත්‍රයෝ බාහිරින් ඇවිල්ලා අපිව ආරක්ෂා කරන තුරු අපි බලාගෙන හිටියට කල්යාණ මිත්‍රයෝ අපිට එන්නේ නැහැ. අපි කල්යාණ මිත්‍ර ගුණධර්ම එකතු කරගත්තාන් පස්සේ අපි ළඟට එන අයත් කල්යාණ මිත්‍රයෝ බවට පත් වේ. මේ කල්යාණ මිත්‍ර ගුණධර්මය අතිශය ජීවිතයට ප්‍රයෝජනවත් අත්‍යවශ්‍යම කාරණාවක්. කල්යාණ මිත්‍රයන් නැත්නම් ඒකාන්ත වශයෙන්ම අපේ ධන දාන්‍ය ආදී වස්තුන් විනාශ වෙනව පමණක් නෙවෙයි අපේ ජීවිතෙත් විනාශ වෙනවා. අපේ ජීවිතෙත් විනාශම වෙනවා තමයි. ඒක කාටවත් තලක් ගන්න පුළුවන් කමක් නැහැ. ඒක හැම පැත්තකින්ම සිද්ධ වෙන්න පුළුවන්. හැම පැත්තකින්ම සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා කල්යාණ මිත්‍ර සේවනයේ තුල ඒ පිළිබඳව කතා කරනකොට පළමුවෙන්ම උත්සාහ කරන්න කල්යාණ මිත්‍ර ගුණ ධර්ම තමන්ගේ සිත තුළ රෝපණය කරගන්න. වෙන මොකුත් නෙවෙයි, සරලව මතක තියාගන්න ලෝභයේ බලපෑම, ද්වේෂයේ බලපෑම, මෝහයේ බලපෑම එනවනම් අන්න එතන කල්යාණ මිත්‍ර ගුණ ධර්ම නැහැ. කරුණාව, මෛත්‍රී, මුදිතා, උපේක්ෂා කියන මේ බලපෑම එනවනම්, මේ සිතුවිලි වල බලපෑම එනවනම් අන්න එතන තියෙන්නේ කල්යාණ මිත්‍රත්වයේ ලක්ෂණ. එතකොට ඒ ලක්ෂණ වලින් සිත සන්නද්ධ කරගන්න, පෝෂණය කරගන්න එවිට අපිට බාහිරින් එන අයගේ කල්යාණ මිත්‍ර ලක්ෂණ තියෙනවා නම් ඒගොල්ලෝ අපිත් එක්ක එකතු වෙයි, නැතිනම් ඒගොල්ලන් අපිව ප්‍රතික්ෂේප කරගනි. දැන් බලන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේ කොසබෑනුවර ගෝසිතාරාමයේ ඇතිවෙච්ච ආරවුලට විසඳුම් දුන්නාම ඒ ආරවුල විසඳුම් උන්වහන්සේලා භික්ෂුන් වහන්සේලා පිළිගත්තේ නැහැ. විනයදර සහ විනයදර ධර්මදර භික්ෂුන් වහන්සේලා ඇතුළ ඇතිවෙච්ච අර්බුදයත් එක්ක. ඒ නිසා උන්වහන්සේ මේ තමන්ගේ අවවාද නොපිළගන්නා භික්ෂූන් එක්ක සිටීමට වඩා
වනගත වෙලා සිටින එක සුදුසුයි කියලා උන්වහන්සේ වැඩම කරනවා පාර්ලිය වනයේට. දැන් පාර්ලිය වනයේට බුදුරජාණන් වහන්සේ වැඩම කළාම බුදුරජාණන් වහන්සේ රැක බලාගන්නේ කවුද? පාර්ලිය වනයේ හිටපු සත්තු. ඒ අතර ප්‍රධාන දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි ඇතා සහ වඳුරා. දැන් බලන්න මේ ඇතාගේ කල්යාණ මිත්‍රත්වයේ කුච්චද කිව්වොත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපකප වෙච්ච හැටි උදෑසන කාලේ කළු ගලක් තල්ලු කරගෙන ඇවිල්ලා හොඳට හිරු එළිය තියෙන තැනට දානවා. හිරු එළිය හොඳට වැටලා රත් වුණාන් පස්සේ ඒක ගිහිල්ලා දානවා පොකුණට. මෙන්න මේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේට උණුපැන් සකස් කරලා දුන්නේ. දැන් මම මෙහෙම කිව්වන් පස්සේ පින්වත්නි ඔය මොනු බරු කතාවද කියලා විශ්වාස කරන්නෙම නැහැ. මම දන්නවා ඒක. ඒ මොකද්ද ඒකට හේතුව? ලිඳේ ඉන්න මැඩියා දන්නේ ලිඳ කට ප්‍රමාණය විතරයි. ඒ නිසා තමයි ඒක විශ්වාස නොකරන්නේ. සත්ත්ව ලෝකයේ පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් විශ්වය පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් ඒ එසේ විය හැකි කියන උපකල්පනයටවත් අඩුම ගානේ එන්න පුළුවන්. දැන් පහුගිය කාලේ ඉන්ටර්විව් එකක් කළා මේ ගොරිල්ලන් පිළිබඳ පරීක්ෂණ කරන විද්‍යාඥවරියක්. දැන් මේ ගොරිල්ලන් පිළිබඳ පරීක්ෂණ කරන විද්‍යාඥවරියකින් අහනවා මාධ්‍යවේදියෙක් ඔබ කොහොමද මෙච්චර මේ දරුණු සතුන් කෙරෙහි බොහොම බයක් සකක් නැතුව ලං යන්නේ? ඇය දෙන උත්තරේ තමයි මේ වයසක කාන්තාවක්. ඇය දෙන උත්තරේ තමයි මම මේගොල්ලන් ළඟට යන්නේ මගේ හිතේ බය නැතුව. මොකද මගේ හිතේ බය නැත්තේ මට මේගොල්ලෝ ගැන සැකයක් බයක් ඇති වෙන්න හේතුවක් නැහැ. මම කරුණාවෙන් මෛත්‍රියෙන්මයි යන්නේ. ඒකට අනිත් පැත්තෙන් කියවෙන්නේ ඒ නිසා කවරදාකවත් මේගොල්ලොත් මට හානියක් කරන්නේ නැහැ. පළමුවෙන්ම කතා නොකලට හිමීට ඒගොල්ලෝ ළඟට මම කතා කරගෙන ගෙන ගන්නවා. දැන් මේ මොකක් ගැනද මේ කියවෙන්නේ? දැන් මේ තමයි කල්යාණ මිත්‍රත්වයේ ලක්ෂණ. මේ තමයි අපේ ළඟ තියෙන මෛත්‍රියේ බලය. මේ තමයි අපේ ළඟ ඇති කරගත්ත කරුණාවේ බලය. ඒ කරුණාවේ බලය යන විදිහට ඕනෑම වල් සතෙකු හීලා කරගන්න පවා පුළුවන්. ඒක පුළුවන් කියලා පිළිගන්න පුළුවන් නම් ඇයි බුදුරජාණන් වහන්සේට ඇතා උපස්ථාන කරපු එක පිළිගන්න බැරි? අපේ තියෙන සිතීමේ ශක්තිය නැතිකම නිසා. ඒතර වඳුරා වනාන්තරයේ උඩම තියෙන අතුදලු කඩාගෙන ගෙඩිපල ಜಾති කඩාගෙන බුදුරජාණන් වහන්සේට පිළිගන්නවා කියන එක පිළිගන්න අමාරු වෙලා තියෙනවා බොහෝ දෙනෙකුට. එහෙම දේවල් වුණාද කියලා අහන මට්ටමට අවිල්ලා තියෙනවා. හේතුව මොකද්ද? ලිඳේ ඉන්න මැඩියෙක් නිසා ඒ தත්ත්වය තමයි දකින්න පුළුවන්කම තියෙන යට. මේ විදිහට ලෝකයේ විනිවිද දකිනවා නම් ලෝකයේ සිද්ධ වෙන සිද්ධීන් දකිනවා නම් ඒ සිද්ධීන් එක අපිට පුළුවන් තේරුම් ගන්න එහෙනම් එදාත් ඉන්නේ නැත්තේ මේ වගේ සුවිශේෂ සතෙක් කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පින්වත්නි. බලන්න මේ වනාන්තරය තුල භික්ෂුන් වහන්සේලා භාවනා යෝගී වැඩිදීම අතීතයේ අනාදිමත් කාලයක ඉඳලා වර්තමානයේ දක්වාම තියෙන දෙයක්. හැබැයි මේ භික්ෂුන් වහන්සේලාට හෝ මේ භාවනා යෝගීන්ට වනසතුන්ගෙන් වෙන හානිය පිළිබඳ වාර්තා වෙන්නේ ඊටම අවම. ඊටම අඩු ප්‍රමාණයක්. එතකොට දැන් ඒකෙන්ම තේරෙන්නේ නැද්ද මේ කල්යාණ මිත්‍ර ගුණධර්ම වල අපි පිටුපුවාම මේ වනසතුන්ට පවා කල්යාණ මිත්‍රත්වයේ ආස්වාදයේ ලැබිලා වුමුත් වෙනස් වෙනවා කියන එක. ඒකෙන්ම තේරෙන්නේ නැද්ද? තේරෙනවා. දැන් අපේ රට ගත්තාන් පස්සේ අපේ රටේ පැරණි කාලය තුල වැඩිපුර තිබුණේ මිනිස්සුන්ට වඩා සතුන් ඉඳලා තියෙන්නේ. කැලා ප්‍රමාණය වැඩි, විශාල ප්‍රමාණයෙන් සතුන් ඉඳලා තියෙනවා. හැබැයි වුන් සතුන් එක්ක බොහොම සතුටින්ම ජීවත් වෙලා තියෙනවා. අපිට සතුන් එරේ වෙලා තියෙන අපි සතුන්ට එරේ වෙච්ච දවසේ ඉඳලා නෙවෙයිද? එරේ වෙච්ච දවසේ ඉඳලා. අතීතයේ මිනිස්සු සතා එක්ක වැඩ කරා, සතා එක්ක එකට කටයුතු කළා, සතා එක්ක එකට ජීවත් වුණා. කිසිම ගැටලුවක් තිබුණේ නැහැ. ගැටුමක් ඇති කරගත්තේ නැහැ. මොකද හේතුව සිත් තුළ කල්යාණ මිත්‍රත්වයේ ගුණධර්ම වල පිළිලා තිබුණා. බලන්න මේ මිනිස්යන් පමණක් නෙවෙයි සතුන් අතරත් කොච්චර සහයෝගයක් ලැබෙනවද කල්යාණ මිත්‍ර ගුණධර්මත් එක්ක. ඉතින් ඒ නිසා කල්යාණ මිත්‍ර ගුණධර්ම අපි ඇති කරගන්න තරමට අපිට අපේ ජීවිතය සුවපහසු කරගන්න පුළුවන්. එනිසා මේ කල්යාණ මිත්‍රත්වයේ තුල අපිට ධනය ආරක්ෂා කරගන්න, සම්පත් ආරක්ෂා කරගන්න පමණක් නෙවෙයි ගුණධර්ම වැඩි දියුණු කරගන්නත් හොඳම අවස්ථාවක් තියෙනවා. ඊළඟට අවසාන කාරණාව සමජීවිකතා. සමජීවිකතා කියලා කියන්නේ යම් දෙයක් මිල මුදල් වශයෙන් හරියම්බ කරගන්නේ අපි ආහාර පාන අඳුම් පැළඳුම් වස්ත්‍රාභරණ ලෙඩ බෙහෙත් කියන මේවා හොයා ගැනීම සඳහා නම් එය මනා වූ අයවැය පාලනයකට යටත් වෙන්නට ඕන. ඒ කියන්නේ ලැබෙන ප්‍රමාණයට ගැළපෙන ලෙසින් වියදම් කරන්නට ඕන. ලැබෙන ප්‍රමාණයට ගැළපෙන ලෙසින් වියදම් කරන්නේ නැත්නම් හැම වෙලාවකදීම තියෙන්නේ ඍණ දෙයක්. ඒ නිසා ඍණ තත්ත්වයේ තුලදී කාටවත් සතුට වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ලැබෙන ප්‍රමාණය මදි නම් උත්සාහය වැඩි කරගෙන අදිෂ්ඨානයෙන් කැපකිරීමෙන් ඒ ටික ලබා ගන්නට ඕන. ඒ කාරණාව අවශ්‍ය වෙන ප්‍රමාණයට ලැබෙන ප්‍රමාණය අඩු නම් අඩු ප්‍රමාණයට ගැළපෙන ලෙසින් වැය සකස් කර ගන්නට ඕන.
ඒක තමයි ඊටාම වැදගත් වෙන්නේ. ඉතින් ඒකට එක උදාහරණයක් විතරක් මතක් කරන්නම්. මේ රටේ නෙවෙයි වෙනත් රටක මගුල් ගෙවල් වලට කොච්චර වියදම් කරනවද කියන එක අනුව තීරණය කරගන්න අයවැය සමබරව කොච්චර ඒ රටේ මිනිස්සු ජීවත් වෙනවද කියලා. අයවැය සමබරව කොච්චර ජීවත් වෙනවද? ජීවිත කාලෙම හම්බ කරපු ටික එක දවසකට එක මගුල් ගෙදරකට ඉවර කරනවා. පසුගිය කාලෙක එක පුජ්‍යලෙක් හම්බුණා. ඒ පුජ්‍යලයා මට කියනවා ස්වාමීනි අපේ දියණියගේ විවාහයේ මංගල්‍ය බොහෝම අලංකාරවත් විදිහට අපි සිද්ධ කරා. මම කොච්චර විතර වියදම් කරා? ලක්ෂ 15ක් විතර වියදම් කළා කියලා කිව්වා. දැන් කාලේ වියදම් වෙන ඒවා හැටියට ලක්ෂ 15ක් මොකද්ද කියලා හිතනවා. මම දැන් ලක්ෂ 15 කොහෙන්ද හොයාගත්තේ? මගේ අර්ථ සාධක මුදල අරගත්තයි කිව්වා. අර්ථ සාධක මුදල අරගෙන ලක්ෂ. දැන් මේ අර්ථ සාධක මුදල කියන්නේ මොකද්ද? විශ්‍රාම ගියා කියලා කියන්නේ නෙවෙයි. මේ අවුරුදු 55 60 පෙන්නන් පස්සේ ජීවත් වෙන්න තියෙන ක්‍රමේ. දැන් එතන ඉඳලා අවුරුදු තව 80ක් ජීවත් වෙනවා නම් ඒ 80 දක්වා ජීවත් වෙන්න තියෙන මුදල මේ. ඒ මුදල එක රැයකට ඉවර කරගෙන තියෙනවා. කොච්චර නම්බුකාරද කොච්චර වටිනා දූරදර්ශී නුවණක් තියෙන මහත්තයෙක්ද නේ. අපිට ඒ වයට අයට ආශිර්වාද කරන්න තියෙන්නේ. ඉතින් ඒකට තමයි කියන්න තියෙන්නේ ඔය අයවැය සමබරව ජීවත් වීම ගැන. ලැබෙන දෙයට ගැළපෙන ලෙසින් ජීවත් වෙන්නට ඕන. ඒකට උදාහරණයක් මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපමා දෙකක්. අජද්දු මරණ උදුම්බර කාදික කියලා. අජද්දු මරණ කියලා කියන්නේ රස් කළා ඉතුරු කළා තියලා මැරලා යන එක. තව උපමාවක් කියනවා උදුම්බර කාදික කියලා. හරියට නිකන් මේ දිඹුල් ගහට නැගලා අතු කඩාගෙන ඒ අතු කඩා ගත්තන් පස්සේ ඒකේ තියෙනවා ඉදිච්චේවක් තියෙනවා මල් තියෙනවා ඒ වගේම පැහැණේවක් තියෙනවා පැහුණේවක් තියෙනවා මේ ඔක්කොම තියෙනවා. ඒ ඔක්කොම කාවාසිනා කරන අය. ඒගොල්ලෝ එහෙමත් නැතුව අජද්දු මරණ කියන தത്വයටපත් වෙන්නේ නැතුව සමබර මට්ටමකින් කල යුතු දේ පමණක් කරන්න දැනගෙන තේරුම් අරගෙන ජීවත් වෙන්නට ඕන. ඒක අර පුංචි කවියක තියෙනවා. මේ ගසේ බොහෝ පැණි දොරන් තිබේ කිදිලා පැහිලා මොන වගේ අතු තියෙන බර වෙලා නැමිලා තියෙන අතු. හැබැයි වැඩි කඩන නරක ළමයි එහෙම නොවේ අපි. නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති. ඕන්න ඔයක ඉගැන්වේ අපේ ආදි මුතුමිත්තෝ ඕ කවියෙන් බුදුරජාණන් වහන්සේගේ බණ. උන්වහන්සේ දේශනා කරපු ඔන්න ඔය සමජීවිකතාව කියන ගුණාංගය තමයි ඔය කවියෙන් ඉගැන්වේ. දැන් ඉතින් ඔය කවිය මේ මම්ම කියනකොට ඇහෙනවා මිසක් වෙන හැෙන්න ක්‍රමයකුත් නැහැ. ඒ නිසා අපි ධර්මයෙන් ඈත් වෙලා කියන එක එතනිමුත් තේරුම් ගන්න පුළුවන්. විවිධ ක්‍රම වලින් ධර්මය ආව අපේ සමාජය තුළ. දැන් ඒ ක්‍රමත් වැහිලා තියෙනවා. ඒ නිසා නැවත උත්සාහය සම්පත්තියක් බවට පත් කරගෙන ඒ වෙනුවෙන් කටයුතු කළ යුතුයි. ආරක්ෂා කරගන්න ඒ වගේම කල්යාණ මිත්‍රත්වයෙන් කටයුතු කරන්න යහපත් වූ අයවැය පාලනයකින් යුක්තව ජීවත් වෙන්න වටපිටාවක් අපි සකසා ගන්නට ඕන. අන්න එහෙම වටපිටාව සකසා කරන මෙහෙගී ජීවිතය ගත කරනකොට මේගී ජීවිතයේ අවශ්‍යතාවයන් සම්පූර්ණත්වයටපත් වෙලා අත්‍යසුඛ භෝග සුඛ අනන සුඛ අනවජ්‍ය සුඛ කියන මේ සැප හතර වින්දනය කරන්න ලැබෙයි. අන්න එයම තමයි සදාකාලික සැප වෙන නිර්වාණ අවබෝධය පිණිසම එහෙම නැත්නම් නිවන් සැපේ විඳීම පිණිසම උපකාරවත් වන්නේ කියන කාරණාව තේරුම් අරගන්න. ඒ පිළිබඳව මේ පිළිබඳව සිතමින් මේ කාරණා කීපේ මතක් කරේ සිතන්නට මිස සාදු කියලා පිළිගන්නට නෙවෙයි. මේ කාරණා ටික සිතමින් තවදුරටත් මේ පිළිබඳ තියෙන ධර්මඥානයේ දහම් පොතපත එහෙම කියවගෙන ධර්ම සාකච්ඡා ධර්ම දේශනා වලට සම්බන්ධ වෙලා වැඩි දියුණු කරගෙන ප්‍රත්‍යක්ෂ කරගන්න උත්සාහ කරන්න කියන ධර්මාවාදය සිද්ධ කරනවා. ඉතින් ධර්මානුශාසනාව නිමාවට කිරීමට මත්තෙන් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන කැලණිය වරාගොඩ පාරේ වීරසිංහ පෙදෙස පදිංචි සවිත්‍රි රූපසිංහ මහත්මිය විසින් අවුරුදු 11කට පෙර පරලෝසපත් සඳ ලංකාවේ විසු චන්ද්‍රා මාපා රූපසිංහ මහණියන් වහන්සේ පීඨ රූපසිංහ පියාණන් වහන්සේ සුනිල් රූපසිංහ මහත්මයා මහනුවර විසු ඇල්බර්ට් පරාක්‍රම තල්වත්ත පියාණන් වහන්සේ ලීනා තල්වත්ත මහණියන් වහන්සේ ලක්ෂ්මී රමණී අමරසේකර සහෝදරිය ආදී පරලෝසපත් කැනඩා විසු වෛද්‍ය ඩර්ලි කොල්ලුරේ මහත්මයා ඇතුළු සියලුම ඥාතීන්ටත් ලෝකවාසීන්ටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති වහන්සේ බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට සෙත් පතනවා. ලෝකවාසී හැම දිනාටම ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් හැමෝටම සෙත් පතනවා. ඒ වගේම සියලු රෝගීන්ට ඉක්මන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමින් විශේෂයෙන් මිනුගි සහ රන්දිර මිනිබිරියන්ට සහ මුණුබුරාට නිරෝගී සුවය සහ ඉගෙන ගැනීමට ශක්තිය ධෛර්ය ලැබීමට ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීමේ කටයුතු සිදු කරන අතර දැන් මේ වෙලාවේදී ප්‍රාර්ථනාව වශයෙන් සිතුවිලි ඇති කරගන්න මේ රැස් කරගත්ත සීලොම පින් අප නමෙන් මිය පරලෝ යන්ට දෙනු ගුරුවරු දෙමාපියෝ ඥාතීත මිත්‍රාදී සෑම සිළු දෙනාටම අනුමෝදන් එත්තා. ඒ අයගේ භවයන් සුවපත් වේවා. යට සදාකාලික සැනසීම පිණිස මේ පින් හේතු වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.
දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්තා පින් අනුමෝදන් වන දෙවියන් සතර සිත් ඇති කරගනිත්වා දෙවියන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනෙන් සනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්වත් හැමදෙනාට මේ පින් පිටීම තුළින් නිරුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සලසේවා. උතුම් වූ ධර්මාබෝධයේ පිණිස අපිට මේ පින් උපකාරවත් වේවා ජීවිතයේ සුවපත් වේවා. අවසානයේ බුද්ධ ආදී මහරහතන් වහන්සේලා විසින් නිවිසන පැමිණවදාළ ශාන්ත වූ සුන්දර වූ උතුම් අමා මහ නිර්වාණ අවබෝධයේ පිණිස මේ පින් අපට උපකාරවත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමින් මේ විදිහට අපි කවුරුත් එකතු වෙලා පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. එසේනම් මේ ආරාධනය මෙම ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ ලබාගත් පිරිසට ගෞරවනීය ස්වාමින් වහන්සේට පරිස්කාර පූජා කිරීම සඳහා සදහැවතුනි සිත් කළු වර්ණවත් සුවඳති මල යම්සේ අගය කරන්නේද ඒ පරිදි සුභාෂිත වචන අනුව පිළිපදින දහම තමන්ගේ ජීවිත සකසා ගන්නට ප්‍රයෝජනවත් වනවා. බුදුදහම ජීවිතයට සම්බන්ධ කර ගැනීම කියන්නේ ජීවිතයෙන් පලා යෑමක් නොවේ. ජීවිතයේ සහ ලෝකයේ යථා තත්ත්වය තේරුම්ගෙන එම යථා තත්ත්වයේ හමුවේ ක්‍රියා කළ යුතු පිළිවෙලට ක්‍රියා කිරීමයි. එබැවින් නිදහස්ව සහ බුද්ධිමත්ව සිතන්නට පුරුදු වීමත් ජීවිතය තුළ බුදුදහම ප්‍රගුණ කිරීමක්. සදහැවතුනි අධර්මයෙන් වසර 100ක් ජීවත් වනවාට වඩා ධර්මානුකූලව එක් දිනයක් හෝ ජීවත් වීම ශ්‍රේෂ්ඨ බව සම්බුදු දහම අපට පෙන්වා දෙනවා. ඒ නිසා වෙන්න අපි ගත කරන සෑම දිනයක්ම ධර්මානුකූලව ගත කරන්නට උත්සාහවන්ත වෙමු. එසේනම් අද දවසේදී දැහැමිව ඔබ අපගේ දිව්‍ය මඟ සකසා ගන්නට මඟ දෙසූ කුසල බලයෙන් නිව්යෝර්කේ මනස අධ්‍යනාංශයේ අධ්‍යක්ෂ නාවල වික්‍රමසිංහාරාමාධිකාරී ආචාර්ය පූජ්‍යපාද ඇත්කඳවක සද්ධාජීව ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේ අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදු නාදදී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. සදහැවතුනි සබ්බදානං ධම්මදානං ජිනාති යන බුද්ධ භාෂිතය අනුව යමින් මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා ගත්තා කැලණිය වරාගොඩ පාරේ වීරසිංහ පෙදෙස පදිංචි සචිත්‍රි රූපසිංහ මහත්මිය ඇතුළු පවුලේ සදැහැති පිරිස. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දවසේදී ධර්ම දේශනාව සිදු කරනු ලැබුවේ අංගුත්තර නිකායන ව්‍යග්ගපච්ච සූත්‍රය ඇසුරෙන්. එසේනම් සදහැවතුනේ සිහිපත් කිරීමත් සමගින් හෙට දවසේදී සවස 4ට මෙවැනි සජීවී සූත්‍ර ධර්ම දේශනාවකින් ඔබ හමු වන බලාපොරොත්තුවෙන් අපි ඔබගෙන් සමුගන්නවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.